අදින පාඩමට සම්බන්ධ වන සියලු දෙනා අයබෝවන් කියලා පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්ව වූ පළමු වාර ඇගයීමක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ ඒ කොටසට පිළිතුරු ලියන ආකාරය. පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. රුපියල් 1000ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 6%ක තීරුබද්දක් ගෙවිය යුතුය. තීරුබදු මුදල සොයන්න කියලා කියනවා. එතකොට රුපියල් 1000ක් වටිනවා. එතකොට දැන් ඒකෙන් 6%ක් තීරුබදු මෙන්න මේ විදිහට ගණනය කරන්න ඕනි. එතකොට මේක සුළු කරාම මෙන්න මේ විදිහට 0.2කට 0.2ක් කපන්න පුළුවන්. 10 6න් ගුණ කරාම රුපියල් 60යි කියලා පිළිතුර ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එකතු කරන්න කියලා මෙන්න මගේ වීජය භාග දෙකක් දීලා තියෙනවා. එතකොට මෙතෙන්දී මෙන්න මේ දෙවෙනි වීජය භාගය එක බෙදීම x කියන වීජය භාගයේ හරය 3x කරගන්න නිසා මෙතෙන්දී හරය ලැබෑ දෙකම 3ෙන් ගුණ කරලා තියෙනවා. එතකොට ලැබෙනවා අපිට 3 බෙදීම 3x කියලා ලැබෙනවා. දැන් හරයන් සමාන නිසා ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. තුන්වෙනි ප්‍රශ්නය දර්ශක ආකාරයෙන් දක්වන්න කියලා මෙන්න මේ විදිහට ලඝුවනක ආකාරයෙන් ප්‍රකාශනයක් දීලා තියෙනවා. එතකොට පහේ පාදයට 125 ලඝුවනකයේ සමානයි 3යි. දැන් මෙතනදී පාදය තමයි 5. ඒක නිසා මෙතන 5 මේ විදිහට ලියලා තියෙනවා දර්ශක ආකාරයේදී. දර්ශකය තමයි 3. 5 බල 3 සමානයි 125 කියලා ලියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සම වේ දී ඇති තොරතුරු ඇසුරෙන් x හා y හි අගයන් සොයන්න කියලා කියනවා. එතකොට අංග සම ත්‍රිකෝණෙ හින්දා මේවයේ අනුරූපාංග සමාන වෙනවා. එතකොට දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන BC පාදයට අනුරූප පාදය වෙන්නේ QR පාදය. එහෙමනම් BC පාදයට සම්මුඛව තියෙන කෝණය මේ QR පාදයට සම්මුඛව තියෙන කෝණයට සමාන වෙන්න ඕනේ. එහෙනම් x වල අගය 60ට සමාන වෙන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් දැන් මෙන්න මේ PQR ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව සඳහා සමීකරණයක් මෙන්න මේ විදිහට ලියන්න. y එකතු කිරීම 60 එකතු කිරීම 70 සමාන අංශක 180යි කියලා. දැන් 60යි කියලා ගත්තේ මෙන්න මේ x වල අගය 60යි කියලා ගත්තේ. එතකොට y එකතු කිරීම 130 සමාන 180යි. මේ සමීකරණය විසඳුවාම අපිට y වලට මෙන්න මෙහෙම අගයක් ලැබෙනවා. පස්වෙනි ප්‍රශ්නය තත්පර මීටර 16ක ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තත්පර 3ක් තුලදී ගමන් කරන දුර සොයන්න කියලා කියනවා. ඒතර තත්පර එකකදී යන දුර මීටර 16යි. එහෙනම් තත්පර 3කදී යන දුර ඒ වගේ 3 ගුණයක් වෙන්න ඕනේ. එහෙනම් 16 3ෙන් ගුණ කරා මීටර 48යි කියලා ලැබෙනවා. හයවෙනි ප්‍රශ්නේ xy හා 2x වර්ගය යන ප්‍රකාශන දෙකේ කුඩාම පොදු ගුණාකාරය සොයන්න. එතකොට අපි මෙතෙන්දී කරන්නේ මෙන්න මේ xy කියන පළවෙනි විදිහේ ප්‍රකාශනය x බල 1යි y බල 1යි කියලා මේ විදිහට ගුණිතයක් විදිහට ලියා ගන්නවා. 2x වර්ගය කියන දෙවෙනි විදිහේ ප්‍රකාශනය අපිට 2 බල 1යි x බල 2යි කියලා ලියා ගන්නවා බල විදිහට. ඊට පස්සේ කුඩාම පොදු ගුණාකාරය හොයද්දී අපි කරන්න ඕනේ මේ වැඩිතම බල තෝරලා ගුණ කරන එක. එහෙනම් 2 බල වලින් තියෙන 2 බල 1 x ගේ බල වලින් තියෙන x බල 2 තමයි දර්ශකයේ වැඩිම තැන. ගුණ කිරීම y බල 1 කියලා ගන්නවා. ඒතර දැන් මේ ටික ගුණ කරාම ලැබෙනවා 2x වර්ගයේ y කියලා පිළිතුරක් ලැබෙනවා. හත්වෙනි ප්‍රශ්නය කමල් රුපියල් 64000ක මුදලක් 102ක මාසික සුළු පොලියට ණයට ලබා දෙයි. මාස 5කට පසු කමට ලැබෙන පොලි මුදල කීයද කියලා අහනවා. එතකොට අපිට පුළුවන් මේ ණය මුදලට 102ක් බලන්න. එතකොට අපිට එක මාසයකට පොලි මුදල ලැබෙනවා. මාස 5කට අවශ්‍ය නිසා මේක 5න් ගුණ කරගන්නවා. එතකොට 0.2කට 0.2 කැපෙනවා. 642න් ගුණ කරලා 5න් ගුණ කරාම රුපියල් 6400ක් කියලා පිළිතුර ලැබෙනවා. 8වෙනි ප්‍රශ්නේ x නම් සංඛ්‍යාවක වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණයට සෙව් විට 3.1 වේ. x නම් සංඛ්‍යාවට ආසන්නතම පූර්ණ වර්ග සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා. එතකොට එහෙනම් වර්ගමූල x ගේ වර්ගමූලය තියෙන්නේ 3යි 4යි අතර වෙන්න ඕනේ. මොකද හේතුව උත්තරේ 3.1 නිසා. එහෙනම් x වල අගය. ඒතකොට මේ හැම අගයක්ම වර්ග කරාම x වල අගය තියෙන්න ඕනේ 3 වර්ගයයි 4 වර්ගයයි අතර. ඉතින් 3 වර්ගය කියන්නේ 9යි 4 වර්ගය කියන්නේ 16යි. එහෙනම් x තියෙන්නේ 9යි 16යි අතර. x වල වර්ගමූල x වලගේ 3ට ගොඩක් ආසන්න උත්තරයක් නිසා x වල උත්තරේ 9ට ආසන්න උත්තරයක් වෙන්න ඕනේ. ඒ නිසා x ට ආසන්නතම පූර්ණ වර්ග සංඛ්‍යාව 9ක් වෙන්න ඕනේ. හරි. 9වෙනි ප්‍රශ්නය අරය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 20ක්ද ඍජුවත සිලින්ඩරයක පරිමාව සොයන්න. එහෙනම්
RR උස H වූ සිලින්ඩර් එක පරිමාප IR වර්ග H මගින් ලැබෙනවා කියලා අපිට සූත්‍රය දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සිලින්ඩරයක් ගැන ඔය කියන්නේ උස 20යි සෙන්ටිමීටර් අරය සෙන්ටිමීටර් 7යි. එහෙනම් සිලින්ඩරේ පරිමාව සමානයි πr වර්ග H. π වලට අගේ 7න් 22 ආදේශ කරා R වර්ගය කියන්නේ 7 වරක් 7 H කියන්නේ 20. දැන් මෙතන මේ විදිහට කුඩා කරගත්තට පස්සේ අපිට උත්තරයක් ලැබෙනවා ඝන සෙන්ටිමීටර් 3080යි කියලා. දහවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ වෙන් රූප සටහනක් දීලා දී ඇති වෙන් රූපයේ A ඡේදනයේ B ප්‍රතිශත අඳුරු කර දක්වන්න කියනවා. ඒතර මේක විශේෂ අවස්ථාවක්නේ. ඒ කියන්නේ මෙතෙන්දී තියෙන්නේ උපකුලක අවස්ථාවක්. ඒතර B යනු A හි උපකුලකයක් වෙනවා. එතකොට A ඡේදනයේ B කියලා කියන්නේ A සහ B ට පොදු ප්‍රදේශය. එතකොට මෙන්න මේ B කුලකය තමයි මෙතෙන්දී අඳුරු කරලා පෙන්වන්න ඕනේ. ඒතර ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති A ඡේදනයේ B සමාන වෙනවා B ට. 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සාධක සොයන්න කියලා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් දීලා තියෙනවා. අපි මෙතෙන්දි මුලින්ම කරන්නේ 20 ඍණ x වර්ගයෙන් ගුණ කළා මේ ඉස්සරහින් ලියා ගන්නවා. ඍණ 20යි x වර්ගය. දැන් ඍණ 20 ගුණිතයක් බලනවා. එකතු කරාම ධන 1 එන විදිහට ධන 1යි x ලැබෙන විදිහට. ඒකට අපිට තෝරගන්න පුළුවන් 4 වරක් 5 20යි ඍණ 4 වරක් 5 ඍණ 20යි. එහෙනම් ර්ණ 4යි ධන 5 එකතු වුණාම ධන 1ක් පිළිතුර ලැබෙන නිසා මෙන්න මේ ගුණිතය තමයි තෝරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ x වෙනුවට දැන් මෙන්න මේ i කියලා ලියා ගන්න ඕන. හරි දැන් කරන්නේ මේ පද දෙකේ මුල් පද දෙකේ පොත්සාධකය 4යිනේ. ඒක වෙන් කරා 4න් 20 බෙදුවාම 5යි. 4න් ඍණ 4යි x බෙදුවාම ඍණ x. ඊළඟ පද දෙකට පොත්සාධකය වෙන්නේ x 5x x කින් බෙදුනාම 5යි x වර්ගය x කින් බෙදුනාම මෙතන ඍණ x කියලා ලියලා තියෙනවා. දැන් අලුත් පොදු සාධකයක් තියෙනවා. ඒ තමයි පහ අඩු කිරීම x. එහෙනම් ඒ අලුත් පොදු සාධකයේ වෙනම ලියනවා. අනෙක් සාධකයේ වෙනම මෙතනින් 4 මෙතනට ලියනවා. x අකුර මෙතනින් ලියලා තියෙනවා. 12 වෙනි ප්‍රශ්නේ රූපයේ දී තොරතුරු අනුව x එකතු කිරීම y අගය සොයන්න කියනවා. එතකොට අපි දන්නවා මේක සමාන්තර ආශ්‍රයයක් නෙමෙයි. ඒකට සමාන්තර ආශ්‍රයයක් වුණා මේවයි සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙතන x නම් මේ ඊට සම්මුඛ කෝණයත් x. දැන් මේ x සහ y කියන්නේ මේ සරල රේඛා මත පිටිබද්ධ කෝණ යුගලයක්. එතකොට එහෙනම් ඒ දෙන්නගේ එකතු අංශක 180ක් වෙන්න ඕනේ හේතුව සරල රේඛාවක් මත පිටිබද්ධ කෝණ වීම නිසා. 13 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. විසඳන්න කියලා ඔයගොල්ලන්ට සරල සමීකරණයක් දීලා තියෙනවා. එතකොට මෙතන අපි මුලින්ම කරන්නේ මෙන්න මේ එකතු කිරීම එක මේ දකුණු පැත්තට අරන් ගියාම එතකොට අඩු කිරීම 1 කියලා ලියලා තියෙනවා. දෙකෙන් එකක් අඩු කරාම 1යි. දැන් කරන්නේ මේ බෙදීම x මේ දකුණු පැත්තට අරන් ගියා. බෙදීම x මේ පැත්තට ගියාම මේකේ ප්‍රතිලෝමය වෙනවා. ඒ කියන්නේ ගුණ කිරීම x. 1 x කෙන් ගුණ කරාම xමයි. එහෙනම් 3 සමානයි x කියලා ලැබෙනවා. ඒ කියන්නේ x සමානයි 3යි කියන එකමයි. 14 වෙනි ප්‍රශ්නය PQR ත්‍රිකෝණයේ PQ සමානයි PR. ඒක උගලන්ට මෙතන ලකුණු කරලා දීලා තියෙනවා මම. QP පාදයේ S දක්වා දික් කරලා තියෙනවා. හරිනේ. ඒකට මේ බාහිර කෝණයක් හැදෙනවා අංශක 62ක. PQR කෝණයේ අගය. PQR කියන්නේ මෙන්න මෙතන කෝණයේ අගය හොයන්නලු. ඒකට අපි දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වෙනවා මේ ඊතල වලින් පෙන්නලා තියෙන විදිහට. එහෙනම් මේ කෝණ දෙක සමානයි. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක එකතුව මේ බාහිර කෝණයට සමානයි. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය කියන එකෙන්. එහෙනම් මේ දෙන්නගේ එකතුව අංශක 62ක් වගේම මේ දෙන්න විශාලත්වයෙන් සමාන නිසා PQR සහ මෙතන PR වෙනුවටත් PQRම ලියලා තියෙනවා. ඒකට PQR ඒවා දෙකක් එකතු කරාම 2යි PQR වෙනවා. දැන් අංශක 62 දෙකෙන් බෙදෙනවා. ඒකට උත්තරය අපිට අංශක 31යි කියලා PQR වගේ මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය අනුක්‍රමණයේ දෙකද අන්තක්ඛණ්ඩයේ ඍණ තුනද වූ ප්‍රස්ථාරයේ සමීකරණය ලියා දක්වන්න. ඒතර අපි දන්නවා සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය වෙන්න ඕනේ y සමාන mx ධන c නේ. ඒතර m කියන්නේ අන්තක්ඛණ්ඩයට. m කියන්නේ අනුක්‍රමණයට c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩයට. ඒතර මේ m වලාගේ දෙකක් නිසා මෙතනට m ට 2 ආදේශ කරා c ට ඍණ 3 ආදේශ කරා. එතකොට උත්තරේ y සමානයි 2යි x අඩු කිරීම 3 වෙනවා. 16 වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට වෘත්තයක් දීලා මේකේ AB කියන්නේ විස්කම්භයක්ලු දියදි තොරතුරු අනුව එහා බිහි අගේ හොයන්න. එතකොට මෙතෙන්දි වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ අර්ධ වෘත්තයේ කෝණය කියන එක. එතකොට අර්ධ වෘත්තයේ කෝණය කියන්නේ මෙන්න මේ A කියන කෝණය මෙතන ඍජු කෝණයක් වෙනවා අංශක 90ක් වෙනවා. ඒ නිසා A සමානයි අංශක 90යි කියලා ගන්න පුළුවන්. B වල අගේ හොයද්දී ඔයගලන්ට පේන මෙන්න මේ පාද දෙක සමානයි කියලා දීලා නිසා ඒ පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. මෙතන B නම් මෙතනත් B කියලා අපිට ලියා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සඳහා සමීකරණය ලියන්න.
B එකතු කිරීම B එකතු කිරීමේ සමාන අංශක 180යි. A කියලා කියන්නේ අංශක 90යි. ඒක මෙතනට ආදේශ කරා. එහෙනම් 2යි B සමානයි 180 අඩු කිරීම 90 කියලා එනවා. 2යි B සමානයි එහෙනම් අංශක 90යි. දෙපස දෙකෙන් බෙදුවාම B වලගේ අංශක 45යි කියලා මේ විදිහට ලැබෙනවා. 17 වෙනි ප්‍රශ්නය ප්‍රිස්මේ පරිමාව ඝන සෙන්ටිමීටර 60 නම් ප්‍රිස්මේ දිග සොයන්න. එතකොට අපි දැනගන්න ඕන දේ තමයි ප්‍රිස්මයක පරිමාව හොයද්දී අපි කරන්නේ මෙන්න මේ හරස්කඩ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය මේ දිගෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන ලියලා තියෙන මේ තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය මේ දැක්වෙන්නේ භාගයක් ත්‍රිකෝණයේ අඩංගු පාදකයේ ගුණිතය ගුණ කරාම දිගෙන් පරිමාවට සමාන වෙන්න ඕනේ කියලා ලියා ගන්න පුළුවන් සමීකරණය. දැන් මෙතන සුළු කරගත්තාම මේ විතර දෙකෙන් කුඩා කරගත්තාම ලැබෙනවා 2 3 අරක් 2 6යි කියලා. ඒකට දිග හොයද්දී අපිට වෙනවා 66න් බෙදන්න. 60 බෙදීම 6 සෙන්ටිමීටර් 10යි. 18 වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති තොරතුරු අනුව x හා y අගයන් සොයන්න කියනවා. ඒකට මේකේ ඔයගලන්ට පේනවා සමාන්තර රේඛා යුගලයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ x අංශක 40 කියන්නේ f වකුර හැඩයනේ. ඒ කියන්නේ අනුරූප කෝණ. එහෙනම් x සමාන වෙනවා අංශක 40ට අනුරූප කෝණ එකිනෙකට සමාන වෙන නිසා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මෙතන අංශක 60යි මෙතන x නේ. 60යි x ගේ එකතුව මේ බාහිර කෝණය y ට සමාන වෙන්න ඕනේ බාහිර ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය අනුව. එහෙනම් අපි ලියනවා x එකතු කිරීම 60 සමානයි y. එහෙනම් x කියන්නේ 40යිනේ 40 60 එකතු කරාම y ට සමානයි. ඒ කියන්නේ අංශක 100ක් y ට ලැබෙනවා වගේ. 19 වෙනි ප්‍රශ්නේ තියෙන අසමානතාවයක් මේක විසඳලා x තිබිය හැකි අඩුම පූර්ණ සංඛ්‍යාමය අගය ලියන්න කියනවා. ඒතර අපි කියන්නේ මේ ධන 3 මේ දකුණු පැත්තට අරන් යනවා ඍණ 3ක් විදියට. ඒතර පයෙන් 3ක් අඩු වුණාම 2යි. x වැඩි හෝ සමානයි 2. x වැඩි හෝ සමාන 2. x වැඩි එහෙම නැත්නම් සමානයි 2ට. ඒ කියන්නේ x ට තියෙන්න පුළුවන් අඩුම අගය වෙන්නේ 2. අනිත් සියලුගෙන් 2ට වඩා වැඩි වෙන්න ඕනේ. අඩුම පූර්ණ සංඛ්‍යාමය අගය 2යි. රූපයේ දී ඇති මිනුම් අණුව BC ට A හි අවරෝහණ කෝණය අංශක 20යි. BC ට A හි අවරෝහණ කෝණය. S මට්ටම තමයි මේ රතු පාට කඩේරින් දක්වලා තියෙන්නේ. ඒතර S මට්ටමෙන් පල්ලෙහාට බලන කෝණය තමයි අවරෝහණ කෝණය. ඒයි මේ උඩ ඉඳලා පල්ලෙහා බලන නිසා. එතකොට අවරෝහණ කෝණය වෙන්නේ මේ කෝණය. ඒතර ඒ කෝණය ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට ඒකාන්තර වෙනවා මේ අංශක 20ට. ඒකාන්තර කෝණ. එහෙනම් අවරෝහණ කෝණය මෙතෙන්දී අංශක 20යි. සීසිට එහි ආරෝහණ කෝණය දැන් සීසිට බලන්න ඕනේ උඩනේ ඒ දිහා බලද්දි. එතකොට මෙන්න මේ S මට්ටමෙන් උඩට බලන්න ඕනේ. එතකොට මෙන්න මේ කෝණය තමයි ඔය කියන්නේ. ඒ කෝණය මෙන්න මේ අංශක 15 කෝණයට ඒකාන්තර වෙනවා. නේද? ඒකාන්තර කෝණ සමාන නිසා මෙතෙන්දී අංශක 15ක් වෙනවා ආරෝහණ කෝණය. 21 වෙනි ප්‍රශ්නය සිසුන් කණ්ඩායමක ස්කන්ධය ආසන්න කිලෝග්‍රෑමයට මැනීමෙන් ලබාගත් තොරතුරු පහත දැක්වේ. එම සිසුන්ගේ මධ්‍යන ස්කන්ධය වඩා වැඩි ස්කන්ධයක් ඇති සිසුන් ගණන කීයද කියලා අහනවා. ඒතකොට අපි කරන්න ඕනේ මධ්‍යන්නේ හොයන්න ඕනේ ඉස්සල්ලාම. ඒ නිසා මේ ස්කන්ධයන් ටික එකතු කරලා 5 දෙනෙක් ඉන්න නිසා 5න් බෙදෙනවා. ඒතකොට අපිට උත්තරයක් ලැබෙනවා 32යි කියලා කිලෝග්‍රෑම්. ඒතකොට දැන් බලන්න ඕනේ 32කට වඩා වැඩි කී දෙනෙක් ඉන්නවද කියලා. ඒතකොට 32කට වඩා වැඩි එක්කෙනෙක් තමයි 40 අනිත් කෙනා තමයි 33. එහෙනම් දෙන්නනේ ඉන්නේ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 2යි. පිළිතුර 2යි. 22 වෙනි ප්‍රශ්නය O කේන්ද්‍රීය වෘත්තය 6 සෙන්ටිමීටර 5 AB ජායදික සෙන්ටිමීටර 6ද නම් OX දිග සොයන්න. හරි මෙතනදී 6 සෙන්ටිමීටර 5 මෙතන ලකුණු කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා ජායට අඳින ලම්බකය මගින් ජාය සමච්ඡේද කරනවා. හරි. ඒ කියන්නේ AX සමානයි XB වෙනවා. එහෙනම් AX සමානයි භාගයක් AB නේ. මුළු ජාය දිගෙන් භාගයක් තමයි AX කියන්නේ. ඒතකොට AB කියන්නේ 6ක් නිසා AX කියන්නේ සෙන්ටිමීටර 3ක් කියලා මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. ඒතකොට මෙතන සෙන්ටිමීටර 3යි. දැන් මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් නෙමෙයි AX හෝ කියන්නේ. ඒ නිසා මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ පාද තුන අතර සම්බන්ධය දක්වන පයිතගොරස් ප්‍රමේය ලියන්න ඕනේ. ලියලා අපිට පුළුවන් මේ OX දිග හොයාගන්න මෙන්න මේ විදිහට. OX වර්ගය එකතු කිරීම 3 වර්ගය සමානයි කර්ණයේ වර්ගය. එතකොට 3 වර්ගය 9යි 5 වර්ගය 25යි 25න් 9ක් අඩු කරාම 16යි. දැන් OX හොයන්න නිසා වර්ගමූලය ගන්න ඕනේ. එහෙනම් සෙන්ටිමීටර 4ක් පිළිතුර ලැබෙනවා. 23 වෙනි ප්‍රශ්නය ABC ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව ඒ ලක්ෂ්‍ය හරහා ගමන් කරන ලක්ෂ්‍යංගයේ පතේ දල රූප සටහනකින් දක්වන්න. එහෙනම් මෙන්න මේ BC පාදයට සමාන්තරව ඒ හරහා යන්න ඕනේ. මේ තියෙන රේඛාව. මෙන්න මේ විදිහට ඊතල දෙකක් දානවා අපි සමාන්තර බව දක්වන්න. 24 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ නියදී අවකාශයක් දීලා සරල සිද්ධියක් ලියා දක්වන්න කියන මේ මම මෙතන එක උදාහරණයක් විතරයි දීලා තියෙන්නේ. තව දේවල් ඕගලන්ට මේක ලියන්න පුළුවන් වෙනස් දේවල්. ඒ තමයි සරල සිද්ධියක් කියන්නේ අවයව එකක් පමණක් සහිත සිද්ධියක්. එහෙනම් මෙන්න මේ මොනවා හරි අවයවයක්
අඩංගු කරලා ඔයගලන්ට මේ වගේ ලියන්න පුළුවන්. මම මේක උදාහරණයක් ලියලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ වෙනුවට එක ලියන්න 3 4 5 ඔය ඕනි සංඛ්‍යාවක් මේ විදිහට අරගන්න. සංයුක්ත සිද්ධියක් ලියා දක්වන්න. ඒතකොට සංයුක්ත සිද්ධියක් කියවම අවයව දෙකක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. මම මේ අවයව දෙකක් විතරයි අරන් තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් ඕනනම් 1 2 3 කියලා අවයව 3ක් අරන් ඕනනම් ලියන්නත් පුළුවන්. මේ විදිහට විවිධාකාර ඒවා ලියන්න පුළුවන්. මම මේ එකක් විතරයි උදාහරණයක් දීලා තියෙන්නේ. 25 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රයේ O වේ තියදී තොරතුරු ඇසුරින් OAB කෝණය අගය සෑහෙන. ඒතර OAB කියන්නේ මෙන්න මේ කෝණ. මෙන්න මෙතන කෝණය හොයන්න කියනවා. එතකොට මේ කෝණයේ අංශක 35. එතකොට අපිට මෙන්න මේ AOB කෝණය හොයාගන්න පුළුවන්. ඒ තමයි කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණය වගේ දෙගුණයක් වෙන්න ඕනේනේ. එතකොට AOB කියන කෝණය මෙන්න මෙතන කෝණය මේ 35 වගේ දෙගුණයක් වෙන්න ඕනේ. මේ තියෙන ගණනය කළා. 35 ඒවා දෙකක් 70යි. එහෙනම් AOB මේ කේන්ද්‍රය ආපාදිත කෝණය අංශක 70ක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ අරයන් දෙකනේ මේ OAOB කියන්නේ අරයන් දෙක. එතකොට දිගින් සමානයි. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. මේ සමද්විපාද ත්‍රිකෝණයේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒතර අපි හොයන්නේ OAB නේ. ඒතර මේ OAB කෝණය මෙතන මේ OBA කෝණයට සමාන වෙනවා. දැන් අපිට මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව සඳහා සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට OAB OBA වෙනුවටත් OABම අරන් ඒ සමානයිනේ. ඒ නිසා OAB ව 2යි අංශක 70යි එකතු කරාම අංශක 180ට සමානයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් 2යි OAB සමානයි 180 අඩු කිරීම 70 එහෙනම් 110යි. දැන් 110 දෙකෙන් බෙදුවාම OAB වල අගය මෙන්න මේ විදිහට අංශක 55යි කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි මේ ඒ කොටසේ මුල් ප්‍රශ්න 25ට මේ අපි පිළිතුරු ලියන්නේ. ඉතින් මම හිතනවා කාටත් පැහැදිලි වෙන්න ඇති කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ B කොටස තව වෙනත් වීඩියෝ එකකින් ඕගලන්ට අරන් ඉන්න. අද දින පාඩමට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතියි. ආයුබෝවන්.